අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. බඹ සුර නරන් සනහාලු දයාබිනි ආලෝකයක් ගණ අඳුරට උදාඋනි දෙවියන් පවා පායුගලත් නොවාමිනි පායුග වඳින් නෙමි සංබුදු රජානිනි සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදංතා ධම්මස් සවන කාලෝ අයං භදංතා ධම්මස් සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස කතමං තථාගතස්ස යමක පාටිහිරේ ඥානං ඉද තථාගතෝ යමක පාටිහිරං කරෝති අසාධාරණං සාවකේහි උපරිම කායතෝ අග්ගික් ඛන්‍දෝ පවත්තති හෙට්ටිම කායතෝ උදක දාරා පවත්තති ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ලෝකයට පහළවීම
සම්බුද්ධ රාජ්‍යත්වයට පත්වීම මහා පරිනිර්වාණයට වැඩම කිරීම කියන මහා අසිරිමත් තෙමගුල සමරන උතුම් වෙසක් පුර 15ක පොහොය දවස අදයි. සංස්කෘතයෙන් වෛශාඛ කියලා කියන්නේ වෙසක් කියන එකටමයි. පාලියෙන් වේශාඛ කියන්නේ වෙසක් වලටමයි. සිංහලෙන් වෙසක් කියලා කියනවා. විසා නැකතින් මේ පොහොය පහළවන නිසා මේ පුරහඳ වෙසක් පුරහඳ උදාවන නිසා විසා නැකතින් උදාවන නිසා තමයි වෙසක් කියලා පට බැඳිලා තියෙන්නේ. බෞද්ධයෙකුට නම් පින්වත්නි ප්‍රධාන වශයෙන් තමා ගත කරන අවුරුද්දේ අනුස්මරණීයම වටිනාම දවස වෙසක් පුර පොහොය දවසයි. උදේ සිට මේ දක්වා වෙසක් ගැන ගොඩක් කතා කරන නිසාම පොහොයේ වටිනාකම වැඩි විස්තර වශයෙන් කතා නොකොට අපේ දේශනාව පැත්තට අපි කෙලින්ම ගමන් කරමු. අට කතාව අනුව අපේ බණ පොත අනුව පින්වත්නි චතුර්විධ ආකාරයෙන් බුදුවරු 4 දෙනෙක් පෙන්වා දෙනවා. කවුද ඒ චතුර්විධ බුදුවරු? සබ්බඤ්ඤු, පච්චේක බුද්ධ, චතුසච්ච බුද්ධ, සුත බුද්ධ. ඔන්න බුදුවරු 4 දෙනා. සබ්බඤ්ඤෝ කියලා කියන්නේ අපි අද මේ සමරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ 30ක් පාරමී සම්පූර්ණ කරලා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන සමතින්සත් පාරමී සම්පූර්ණ කරලා සව් කෙලෙසුන් නසා බුදු වූ බුදුරජාණන් වහන්සේ සබ්බඤ්ඤෝ කියන නමින් හඳුන්වන්න පුළුවන්. පච්චේක බුද්ධ කියලා කියන්නේ 20 පාරමී පුරපු උත්තමයාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ. චතුසච්ච බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිමින් ක්ලේශ ප්‍රහාණය කළ රහතන් වහන්සේ. සුත බුද්ධ කියලා කියන්නේ අර කෙලෙස් සියල්ල සම්පූර්ණ කොට සිතින් අයින් නොකලත් මේ ආර්ය ධර්මයේ පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ පිළිබඳ ඊ타ම මැනවින් කියවා දෙසා පරිචිත භාවයක් මහා බෞද්ධ භාවයක් ඇති කරගත්ත කෙනා එයාට කියන්න පුළුවන් සුත බුද්ධ බුදුන් දෙසූ ධර්මය අඩුවක් නැතුව ශ්‍රවණය කරපු කෙනා කියවපු කෙනා තේරුම් ගත්ත පුද්ගලයාටත් පුළුවන් බුද්ධ කියන නාමය අවබෝධයට පත්වෙච්ච කෙනෙක් හැටියට පෙන්වා දෙන්න. පෙන්වත්නි වෙසක් පුර 15ක පොහොයත් එක්ක අපි සිහිපත් කරන අපේ තථාගතයන්න් වහන්සේ මහා පුදුමාකාර කැපවීමක් ලෝක සත්වයා වෙනුවෙන් කරපු මහා උත්තමයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ පින්වත්නි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් මේ සසරේ මහා අදිෂ්ඨාන සහිතව මේ ගමන වැඩම කරපු මහා උත්තමයාණන් වහන්සේ. මිනිසෙකු ශක්තිමත් වන්නේ තම ශරීරයෙන් නොව ඔහු තුල හෝ ඇය තුල පවත්නා වූ ස්ථිර ආත්ම විශ්වාසයේ සහ ගම්භීර අධිෂ්ඨානයේ නිසා බව වරක් මහත්මා ගාන්ධී පවා සිහිපත් කළා.
තථාගතයන්න් වහන්සේගේ ජීවිතය තුළ සාංසාරික ගමන තුළ මේ කාරණේ අපට මනවින් පේනවා. ශරීරයට මුල් තැන දුන්න කෙනෙක් නොව සිතට මුල් තැන දුන්න කෙනෙක් අපේ තථාගතයන්න් වහන්සේ. මනෝ පුබ්බංගමා ධම්මා කියපු විදිහට මනෝ මූලික දර්ශනයක් ලෝකයට පෙන්වා වදාළ උත්තමයන්න් වහන්සේ. ඒ නිසා සම්බුද්ධ ජීවිතයේ ගැන අපට කල්පනා කරන විට පින්වත්නි ඒ ආදර්ශය හරිම වටිනවා. අද බොහෝ අය කය හදන්න මහන්සි වන එකේ සිත හදන්න මහන්සි වෙන අය බොහොම අඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ රාජ්‍යත්වයට පත්වෙන්නට පවා කය නොවේ ප්‍රධානත්වයේලා සැලකුවේ සිතමයි. අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයට අවධානය යොමු කළොත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කවුරුන්ද කියන කාරණය බුදු මුවින්ම ප්‍රකාශ වෙච්ච දුර්ලභ අවස්ථාවක් අපට හමු වෙනවා. එදා ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වඩින ඒ පිය සටහන් පරීක්ෂා කළා. එයා ජ්‍යොතිෂයෙහි අංග ශාස්ත්‍රයෙහි ශාමුද්‍රිකා ශාස්ත්‍රයෙහි හසල දැනුමක් ඇති බ්‍රාහ්මණයෙක් ද්‍රෝණ බ්‍රාහ්මණයා. බුදුරදුන් තබපු පාසටහන් අනුව පාදයේ තියෙන රේඛා සලකුණු අනුව නම් මෙයා සාමාන්‍ය කෙනෙක් නම් නෙමේ දෙවියෙක්වත් වෙන්න පුළුවන්. එක්ක ශක්‍රයාවත් බිමට බැහැලාද ද්‍රෝණ බ්‍රාහ්මණයා පිටුපසින්ම ගමන් කළා. බුදුරජාණන් වහන්සේ මොහොතක් නතර වුණා. ලස්සනට ගහක් මුල සැනසිල්ලේ වැඩ හිටියා. ආන්න ඒ වෙලාවේදී ද්‍රෝණ බ්‍රාහ්මණයා අවසර අරගෙන අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ශක්‍ර දෙවියා නේද? නෑ, ඒ නම නම් මට ගැලපෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු ප්‍රකාශ කළා. එහෙමනම් ඔබ මහා යක්ෂ රාජයෙක්ද කියලා විමසුවා. ඒ නමත් ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. ගාන්ධර්ව රජතුමාණන් නේද කියලා ප්‍රශ්නය ඇසුවාම ඒකත් මට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. අඩුම තරමේ මිනිස්සෙක්ද කියලා විමසන විටත් ප්‍රතික්ෂේප කළා. එහෙනම් මහා අවුලට පත්වෙච්ච ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, පින්වත ඔබ කවුරුන්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයේන ලස්සන ගාථාවෙන් තමන් කවුරුන්ද කියලා අපූර්වට පැහැදිලි කළා. පුණ්ඩරීකං යතා වග්ගූ තෝයේන නූපලිප්පති නූපලිප්තෝ මිතෝයේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණං. බ්‍රාහ්මණේ මං හරියට මහා කුණු ගොඩක කුණු වතුරක මඩ වතුරක මඩ විලක හැදිච්ච නෙළුමක් වගේ. නෙළුම් මල පින්වත්නි ගොඩාක් යට පල් වතුරක පොහොට්ටුවක් හැටියට හැදුනාට ඒ මඩ වලින් උඩට ඇවිදිලා මඩ ජලයේ ගෑවෙන්නේ නැතුව අපූර්වට පලාතක් ලස්සන කරමින් සුන්දර කරමින් ඒ මල විකසිත වෙනවා. ආන්න ඒ නෙළුම් මලෙහි වතුර රැඳෙන්නේ නැහැ. මඩ රැඳෙන්නේ නැහැ. අන්න ඒ විදිහටම මම රාග ద్వේෂ මෝහ භරිත මේ කෙලෙස් භරිත සමාජයෙන් මහා මඩගොහරුවක ජීවත් වෙන සමාජයෙන් නූපලිප්තෝ මිතෝයේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ ගැටෙන ගැලෙන පල්වෙන සමාජයෙන්
ඒ මඩෙහි නොගැටි උඩට ආපු බව, නෙළුමක් වගේ පිරිසුදු වෙච්ච බව, ඒ නිසා බුද්ධ කියලා කියන බවත් බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බ්‍රාහ්මණයාට පැහැදිලි කළා. පින්වත්නි, මේ ප්‍රකාශනයත් එක්ක දේශන මාත් ශ්‍රවණී කරන ඔබත් අදිෂ්ඨානයක් ගත යුතුයි. කුමක්ද අදිෂ්ඨානය? හැමදාම රාගයෙන් සිත බැඳෙනවා නම්, ද්වේෂයෙන් සිත ගිනි ගන්නවා නම්, මෝහින් සිත ආකූල වෙනවා නම්, පැටලෙනවා නම් කවදාවත් අපට සැනසීමක් ලැබෙන්නේ නැහැ. කවදාවත් අපට සතුටක් ලැබෙන්නේ නැහැ. කවදාවත් අපට නිවීමක් ඇතිවන්නේ නැහැ කියන කාරණය අපි සිතට ගත යුතුව තිබෙනවා. එසේනම් භෞතික මේ ගේ දොර වතු පිටි ඉඩකඩම් ධන ධාන්‍ය රන් රිදී වලටත් වඩා අපට අවශ්‍ය කරන මානසික සුවය, සාංසාරික සුවය, ඒ නිවීමේ සැනහීම ලබන්නට කැමති නම් අපි කයට වඩා සිත හැදිය යුතුයි. සිතේ කෙලෙස් බර නිදහස් කළ යුතුයි කියන කාරණය පින්වත්නි අපි සිතට ගත යුතුමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ අසිරිමත් සිත බලවත් කරගෙන පුදුමාකාර ශාන්තියකටපත් උත්තමයාණන් වහන්සේ නමක්. පින්වත්නි, අද අපේ මාතෘකාවත් යමක පාටිහාර ඥානය පිළිබඳවයි. ඒ ගැන යමක් කියන්නටයි දෙසන්නටයි පටිසම්භිදා මග්ගේ එන අර මූල පාඨය අපි මාතෘකාවට ගත්තේ. එතන සඳහන් වෙනවා කතමං තථාගතස්ස යමක පාටිහීරේ ඥානං ඉද තථාගතෝ යමක පාටිහීරං කරෝති අසාධාරණං ශාවකේහි උපරිම කායතෝ අග්ගික්ඛන්தோ පවත්තති හෙට්ටිම කායතෝ උදක ධාරා පවත්වති. ඔය විදිහට සඳහන් වෙනවා. යමක පාටිහාර ඥානෙ කිව්වත් යමක පාටි හීර ඥානෙ කිව්වත් දෙකම සමානයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට පමණයි මේ යමක පාටිහාර යමක ප්‍රාතිහාර්යේ ඵල කිරීමේ ශක්තිය ඇත්තේ. අසාධාරණං ශාවකේහි ඒක ශ්‍රාවක කිසි කෙනෙකුට කරන්නට බෑ. බෙක්කු බෙක්කුණී උපාසක උපාසිකා කිසි කෙනෙකුට කිසි ජගතෙකුට මේ ලෝකේ යමක පාටිහාර්ය ඒ ප්‍රාතිහාර්ය ඵල කරන්නට හැකියාව නැහැ. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය සිදු කළ අවස්ථා 3ක් පමණක් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ තමයි එදා ජයශ්‍රී මහා බෝධි මූලයේදී පින්වත්නි බුදු වුණ අවස්ථාවේදී දෙවියන් බඹුන් සහිත හැම දෙනාගේම ඒ සැක දුරු කිරීම සඳහා මේ යමක ප්‍රාතිහාර්ය සිද්ධ කරනවා. ඒ වගේම කිඹුල්වත් නුවර ඥාතීන්ගේ මානය බිඳීමට යමක ප්‍රාතිහාර්ය සිද්ධ කරනවා. අද අපි කතා කරන්නට මේ බලාපොරොත්තු වන තීර්ථක දමනයට ගන්ධබ්බ රුක්ඛ මූලයේ සිද්ධ කළ ඒ ප්‍රාතිහාර්ය කියන අවස්ථා 3යි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ යමක පාටිහීර ඥානයේ පින්වත්නි ෂඩ් අසාධාරණ ඥානයන්ට අදාළ ඥානයක්. මතකයිනි ගුත්තිලයේ සඳහන් වෙනවා. කිසිවෙක් හටත් නැති මුනි දොට සනුවනික් ඇති මෙලොව හැමටම ඇති වාසනා ගුණ
කිසිවකුත් නැති. ගුත්තිල කාව්‍යයේ 48 වෙනි පද්‍යය එහෙම අපට මේ අසාධාරණ ඥාන පිළිබඳව ෂඩ් ඥාන පිළිබඳව කියා දෙනවා. එහි කියවෙන ඥාන 6 නම් අන් අයට ඇත්තේ නෑ. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය, ආසයානුසය ඥානය, යමක මහා පාටිහීර ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය කියලා කියන්නේ ඒ ජනයන්ගේ සිතෙහි තියෙන මේ ක්ලේශයන්ගේ අඩු වැඩි ස්වභාවය, ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මනවින් හඳුනා ගන්නා ඥානයයි. ආසයානුසය ඥානය කියලා කියන්නේ කුඩා අණු කුඩා කෙලෙස් දකින්න පුළුවන් ස්වභාවය. පාටිහීර ඥානය කියලා කියන්නේ එර්ධි ප්‍රාතිහාර්ය පෑමේ ජලකඳ ගිනි කඳ මහා විශ්මය විදිහට ශරීරයෙන් නිකුත් කිරීමේ හැකියාවයි. මහා කරුණා සමාපatti ඥානය කියලා කියන්නේ උදෑසන නිරෝධ සමාපත්තියෙන් අනතුරුව ලෝකය දිහා පිහිට විය යුතු අය වහා ශනිකව දකින ඥානයයි. සබ්බඤ්ඤුත ඥානය ලෝකයේ සියල්ල දකින ඥානයයි. අනාවරණ ඥානයෙන් ආවරණය වූ සියලු දේ නිරාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. පින්වත්නි, තථාගතයන්න් වහන්සේටම සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මේ ෂඩ්විධ ඥාන පවතින බව ඔබට අපට පැහැදිලි. පින්වත්නි, මේ කියන ඥාන හයින් අපි අද කතා කරන්නේ යමක මහා පාතිහාර වූ හීර කියන ඥානයයි. එහිදී අර මූල ගාථා පාඨයෙහි සඳහන් වුණා හෙට්ටිම කායතෝ උදක ධාරා උපරිම කායතෝ අග්ගිකන්තෝ විටක උඩකයෙහි පින්වත්නි මහා ගිනි කඳක් එකෙනෙහිම යටකයෙහි මහා ජල ධාරාවක් ඊට පසුව වම් පැත්තෙන් ජල ධාරාවක් දකුණු පැත්තෙන් ගිනි කඳක් දකුණු පැත්තෙන් ගිනි කඳක් වම් පැත්තෙන් ජල කඳක් රෝම කූපය පාසා වෙනස් වන ජල කඳක් එතනම ගිනි කඳක් මේ විදිහට වෙනස් වෙමින් පින්වත්නි ගිනි ජලය එකට නොපවතින මේ මහා අසිරිමත් ස්වභාවය තථාගතයන්න් වහන්සේ සිද්ධ කරනවා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. සිත දියුණු කරපු උත්තමයෙකුටම පමණයි. පින්වත්නි, අපි සඳහන් කර තීර්ථක දමනයට ගන්ධබ්බ රුක්ක මූලයේදී මේ යමක ප්‍රාතිහාර්ය සිද්ධ කළ බව යමක කියන වචනේ තුලම තියෙනවා දෙකක් කියන එක. ගින්නි කඳ, ජල කඳ. පින්වත්නි, මේ සිද්ධිය බොහෝම අසිරිමත් සිදුවීමක්. ඔබ අසා ඇති ඔබට මතකයි. එක්තරා දවසක පින්වත්නි රජගහනුවර සිටුතුමා සඳුන් පාත්‍රයක් හදලා ලොකු රෙටක් ගෙනවිල්ලා අහසේ ගෑවෙන විදිහට එල්ලුවා. මේ ලෝකේ හරියට රහතුන් ගැන කතා කරනවා, 이르දිමතුන් ගැන කතා කරනවා. යම් කිසි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඔන්න අවස්ථාව අහසේ තියෙන සඳුන් පාත්‍රය ගනිත්වා කියලා 이르දි ප්‍රාතිහාර්ය කරත්වා කියලා පින්වත්නි ඒ වෙලාවේදී මේ රජගහනුවර සිටුවරයා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී දින 6ක් ගත වුණා. පූර්ණ කාශ්‍යප මක්කලී ගෝසාල අජිතකේශ කම්බලී පකුද කච්චායන නිගණ්ඨ නාත පුත්ත සහ
සංජය බෙල්ලට්ටි පුත්ත කියන අය තමයි මහා කීර්තිරාවයක් ඇතිව දඹදිව් තලයේ ජීවත් වුණේ. පූර්ණ කාශ්‍යප කල්පනා කළා මොන වංචාවක් හරි කරලා සිටුතුමා රවටලා මේ පාත්‍රය ගන්නට ඕන, සිටුතුමා පහදවා ගන්නට ඕන, දායකයෙක් කරගන්නට ඕන. උත්සාහ කරනවා අහසින් යන්නට එහෙම චිත්ත ශක්තියක් නැහැ. මක්කලි ගෝසාලත් එහෙමයි. අජිතකේශ කම්බලිත් එහෙමයි. නාස්තිකවාදී, පූර්ණ කාශ්‍යප අකිරියවාදී, මක්කලි ගෝසාල නියතිවාදී. පකුද කච්චායන පින්වත්නි එයත් උත්සාහ කළා. බලන්න නිගණ්ඨනාත පුත්ත පරම අවිහිංසාවාදී. චතුයාම සංවරය ඉදිරිපත් කළා. එයාගේ දර්ශනය. සංජය බෙල්ලට්ටි පුත්ත අමරාවික්කේපවාදේ ඉදිරිපත් කළා. කිසිම දෙයකට ස්ථිරසාර පිළිතුරක් නොදී ආදෙක් වගේ ලිස්සලා ගියේ එයාමයි. දැන් රජගහනුවර සිටුතුමාගේ අහසේ එල්ලපු සඳුන් පාත්‍රය ගත්තෝතින් ඒ සිටුවරයා අදාළ කෙනා සරණ යනවා. විවිධ ආගමික අචේලක සචේලක බ්‍රාහ්මණ ෂට් ශාස්ත්‍රූවරු හැම කෙනෙක්ම උත්සාහ කළා. සමහර අය නගින්න වගේ යනවා මේ මහා රිටේ නැගලා කොහොම හරි මේක ගන්නට. ගෝලියෝ ලවා කියවනවා නෑ ඔබතුමා ඔය වගේ සුළු දෙයක් කරන්න ඕනේ. ඔය ලී කෑල්ලකට දඟලන්න ඕනේ එපා ගුරුතුමනි එපා කියලා. අහසට නගින්න එපා, තියෙන දේවල් පෙන්වන්න එපා කියලා මේ ව්‍යාජ ආකාරයෙන් ඇති බලය නැති බලය ඇති ලෙස පෙන්වන්න උත්සාහ කළා. සියල්ල නිෂ්ඵල වුණා. සිටුවරයා ප්‍රකාශ කරනවා මේ දඹදිව් තලයේ රහතුන් නැහැ, එර්ධිමතුන් නම් ඇත්තේ නැහැ කියලා. අන්න ඒ වෙලාවේදී පින්වත්නි පින්ඩෝල භාරද්වාජ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුංගව්වක් තරම් විශාල මහා කළු ගල් පර්වතයක් පුළුන් රොදක් අරගෙන එන්න වගේ කකුලේ මාපට ඇඟිල්ලෙන් රඳවාගෙන මේ ආකාශයේ සැරිසරන්න පටන් ගත්තා. පූර්ණ කාශ්‍යප මක්කලි ගෝශාල අජිතකේශ කම්බලි වගේ අය, මිත්‍යා දෘෂ්ටිකයෝ ආගමික නායකයෝ හපෝ අපේ ඔළුවට ඔක කඩා වැටෙන්න පුළුවන්, අහසින් බහින්න ඔය ඇති කියලා බියටපත් වුණා. පින්වත්නි මිනිසුන් බියටපත් වෙන නිසාද තමාගේ එර්ධි ප්‍රාතිහාරයට සමාන කරන්න සමතෙක් නැති නිසාද වෙනත් ආගමික කණ්ඩායම් වල පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන මේ විශ්ව බලය අසිරිමත් සිතක බලය පෙන්වා වදාලා. මේ කාරණය බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ තහනමක් කළා එහෙම ආවාට ගියාට එර්ධි ප්‍රාතිහාර්ය පාන්න මාගේ ශ්‍රාවකයන්ට මීට පස්සේ තහනම් කියලා. පින්වත්නි නිගණ්ඨ අය ආපහු සතුටටපත් වුණා. ඔන්න වැඩි. දැන් නම් ඒ අයට එර්ධි ප්‍රාතිහාර්ය පාන්න බෑ. සිටුතුමා පහදවා ගන්න හොඳ වෙලාව. හරි. අපි 이르දි ප්‍රාතිහාර්ය පානවා. පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ ගෝලයන්ට එන්න කියලා අපිත් එක්ක සමව 이르දි ප්‍රාතිහාර්ය පුළුවන් නම් පාන්න කියලා අභියෝග කළා. ඇයි? ඒ නිගණ්ඨය දන්නවා දැන් නම් ශ්‍රාවකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු ශික්ෂාවක් පනවලා. දැන් කොසල් මහරජතුමාට ප්‍රශ්නයක් වුණා. දඹදිව ඉන්න මිනිස්සු හිතාවි, රජගහනුවර සිටුතුමා හිතාවි බුදු සව්වන්ට දැන් නම් බැහැ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ රජතුමාට මතක් කළා
මහරජතුමනි එහෙම හිතන්න එපා. මම ඇසල පොහොය දවසේ තව 4 මාසකින් ගන්ධබ්බ කියන රොක්ක මූලයේදී 이르දි ප්‍රාතිහාර්ය යමක මහා ප්‍රාතිහාර්යම සිද්ධ කරනවා. ඒක ශාවක අසාධාරණ බලයක් මහා බුද්ධ චිත්ත බලයක් කියලා මතක් කළා. රජතුමා අහනවා බුදුහාමුදුරේ එතකොට තහනම් නියෝගය ඒ නිසා කරන්න බැහැ නේද? මහරජතුමනි ඔබතුමාගේ අඹ උයනේ අඹ කඩන්න තහනම් කියලා තහනමක් ඔබ දැම්මාට ඔබට තහනම් නෑ නේද කියලා බුදුහාමුදුරුවෝ කාරණේ මතු කරනවා. එහෙමයි බුදුහාමුදුරුවෝනි. අන්න ඒ වගේ තමයි ශික්ෂාපද ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පැනෙව්වාට බුදුරජාණන් වහන්සේට තහනමක් නැති බව කිය. උන්වහන්සේ ගන්ධබ්බ රුක්ඛ මූලයෙහි මේ ප්‍රාතිහාර්ය සිද්ධ කරන බව ප්‍රසිද්ධියට පත් කළා. ආපහු නිගණ්ඨ අය ෂට් ශාස්ත්‍රූවරු පින්වත්නි වෙවුලන්න පටන් ගත්තා. හපෝ ගෝලයා අර පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ මහා කළුගලක් අරගෙන ඒ කියන්නේ තුංගව්වක් තරම් විශාල කළුගලක් අරගෙන අහසේ පියාසර කරන්න පටන් ගත්තා. මහපට ඇඟිල්ලෙන් අල්ලාගෙන හිටියේ. ඇති අපේ ඔලු ටික කුඩු නොවුණා. දෙයනේ ඒ ගෝලයේගේ ප්‍රාතිහාර්ය එහෙමනම් බුදුහාමුදුරුවෝ ඇති කරන යමක මහා ප්‍රාතිහාර්ය මොන වගේ තියෙයිද? මේ අය පිස්සන් වගේ කලබල වුණා. මෙහි කල්පනා කළා. අපි හොඳ වැඩක් කරමු. අඹගස් තිබුණොත් නේද ප්‍රාතිහාර්ය පාන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කළේ ගන්ධබ්බ නම් අඹ වෘක්ෂ මූලයෙහි අඹවනයෙහි නැත්තම් අඹගහයට මේක සිද්ධ කරනවා කියලා. ඒ නිසා සියලුම අඹගස් දඹදිව් තලයේ තීච්ච කපා දැම්මා. හැම තැනම එහෙම කළා. පින්වත්නි ලිම් පොකුණු සියල්ලම විනාශ කරලා දැම්මා. පැන් ටිකක්වත් ගන්න බැරි වෙන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නිසි දවසේ දෙවියන් බලාගෙන ඉන්නවා. බ්‍රහ්මයන් අහසේ පිරිවරාගෙන ඉන්නවා. කුමකින් කුමක් වෙයිද? එක අඹ පැලයක්වත් දඹදිව් සතර කොනේ ඇත්තේ නැහැ. එදාම දවස පින්වත්නි සේවකයෙක් බොහොම රසවත් අඹයක් රජ්ජුරුවන්ට ගෙනවිත් දුන්නා. රජතුමා ඒ අඹය බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ අඹය වළඳලා එය පැලකිරීමට රජතුමාටම මතක් කළා. මහා ප්‍රාතිහාර්යයක් එදාම පැලවුණු ඒ අඹය මහා වෘක්ෂයක් බවට පත් වෙන්නට පෑ ගණනාවක් ගියේ නැහැ. යෝධ අඹ ගහක් මතු වුණා. ඒ අඹ ගහයට මහා චිත්ත බලය බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. තමන්ගේ කායෙන් එක අරදයකින් මහා ගිනි කඳක් එවිටම මහා ජල කඳක් අනිත් පැත්තෙන් යටින් ගිනි කඳක් උඩින් ජල කඳක් උඩින් ගිනි කඳක් යටින් ජල කඳක් රෝම කූපයෙන් කූපය වෙනස් වන විදිහට ගිනි කඳ ජල කඳ මතු කරන්නට විහිදන්නට පටන් ගත්තා. මේ බලාගෙන හිටිය පූර්ණ කාශ්‍යප සියදිවි හානි කරගත්ත හපෝ අපට වෙච්ච දෙයක් කියලා. මේට කලින් ගරණී කියන උපාසිකාව අනාගාමි උපාසිකාව ඇවිල්ලා ඇහුව බුදුහාන්නේ මමත් එකක් කරන්නද? මොකද්ද කරන්න පුළුවන්? මේ මුහුදේ මෙතනින් කිමිදිලා එහා පැත්තෙන් ගොඩ එන්නද පොළව පසාරු කරගෙන. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මගේ හිත දියුණු කරපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් ඇත්ත එහෙම බලයක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේත් ඇවිදිල්ල ඇහුවා මමත් එකක් කරන්නද කියලා. බුදුහාමුදුරුවෝ විමසුවා මොකද්ද ඔබ කරන්න යන්නේ මුගලන් කියලා. බුදුහාමුදුරනේ මහා මේරු පර්වතය
මම හක්කි ගහගෙන දතාස්සේ තබාගෙන මේ අහසේ සැරිසරන්න කැමතියි කියලා කිව්වා. මුගලන් මම දන්නවා සිත දියුණු කළ මගේ ගෝලයන්ට එහෙම කරන්න පුළුවන් බව. ඒ උනාට එපා. අද මමම මේ යමක ප්‍රාතිහාර්යම කරන්න ඕන කියලයි ඔය ගන්ධබ්බ නම් අඹ වෘක්ෂ මූලයෙහි ඔය මහා ප්‍රාතිහාර්ය සිද්ධ කළේ. ආරෂාත් ශාස්තුවරුන් ගිය තැනවත් සොයාගන්න බැරි වුණා. සමහර අය සිය දිවි හානි කරගත්තා. පින්වත්නි බලන්න මේ වගේ මහා බලයක් ශක්තියක් ලැබුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ විශ්වයෙහි අසහාය අසිරිමත් සිත පහල කර උත්තමයාණන් වහන්සේ නිසා. බලවත්ව සිතක් අදිෂ්ඨාන කරන කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවැදිලා ආපෝ තේජෝ කසිනවලට සමවැදිලා මේ යමක ප්‍රාතිහාර්ය සිද්ධ කරන්නට පුළුවන්. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුගේ කය බොහොම නිසලයි. හෙල්ලෙන්නේවත් නැහැ. මහා කුණාටුවක් ආවත් ඒ කය සෙල්ලෙන්නේ නැහැ සිතේ තියෙන බලය නිසා. ඒ වගේම සිත ක්‍රියාත්මක වීමක් වෙන්නේත් නැහැ. ආයුෂ ගෙවීමත් නතර වෙනවා නිරෝධ සමාපatti සිතක ඉන්න උත්තමයෙකුගේ. ශරීරයේ එහෙත් උෂ්ණත්වයේ රැඳෙනවා. කිසිම ඉන්ද්‍රියක් දි รา යෑමට පත්වන්නේ නැහැ. දිවීම නතර වෙනවා. හැබැයි පින්වත්නි නිරෝධ සමාපත්තියේ උනත් ඉන්න පුළුවන් දින 7ක් පමණයි. නිරෝධ සමාපත්තියට පත්වෙන කෙනෙක් අදිෂ්ඨානයක් නොකළොත් 7 වෙනි දවසේ අවදි වෙන්න ඕන කියලා. එයා තුඹසක් වෙන්න පුළුවන්. එබඳු තාපසයා හෝ යෝගාවචරයා පින්වත්නි මහා කන්දක් වෙලා පොළවට පස් වෙන්නත් පුළුවන්. නිරෝධ සමාපත්තියට සමවදින්න රහත් වෙන්න ඕනේ නැහැ. හැබැයි බුදුවරු සමවදින නිරෝධ සමාපත්තිය එර්දිමතුන්ගේ ධානලාභීන්ගේ සමාපත්තියට වඩා බොහොම බලවත් එකක්. ආන්නේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන් අනතුරුවයි කසින භාවනා බලවත් කරලා කසින කමඨහන බලවත් කරලා එදා ගන්ධබ්බ රුක්ෂ මූලයෙහි යමක මහා ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසුවා ඒ වගේ අසිරිමත් කාර්යයක් සිද්ධ කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. යේ ඥාන පසුතා ධීරා නෙක්ඛම්මූප සමී රතා දේවාපිතස්ස පියහන්ති සම්බුද්ධානං සතිමතං. ධ්‍යාන බලයේ චිත්ත බලය රාග ద్వේෂ මෝහ සපුරා නැති කල ඒ නුවණැති කෙනෙක් ධ්‍යානයේ යෙදෙනවාද? කෙලෙස් සංසිඳ වීම සිද්ධ කළාද? නිවන් සිතෙහි ඇලුනාද? මනා සිහිය ඇති ඒ බුදුවරුන්ට දෙවියොත් බොහොම කැමති, ලෝකයා බොහොම කැමති කියලා බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කළා. පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂවාදී කියලා කියනවා. උන්වහන්සේ දේශන කියන කරුණ අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙනයි කියන්නේ. හේතුවාදී කියලා කියනවා. ඕනෑම දෙයකට හේතු කාරණා පෙන්වා දෙමින් දහම දේශන නිසා. නානා හේතුවාදී කියලා බුදුහාමුදුරුවන්ට කියනවා. එකම හේතුවක් නෙමෙයි විවිධාකාර හේතු පෙන්වා ලෝකේ යථාර්ථය දේශනා කරන නිසා. අද්වයවාදී කියන කොහෙටවත් අන්තවලට තථාගත ධර්මයේ නොවැටෙන නිසා. විභජ්‍යවාදී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකය ධර්මය අපූර්වට කොටස් කොට සංශ්ලේෂණ විශ්ලේෂණ ආකාරයෙන් පැහැදිලි කරන නිසා. වාදීශ්වරවාදී කියලා කියන්නේ චතුරු වෛශාරද්‍ය ඥානයෙහි පිහිටා අසහාය බලයක පිහිටා මේ දහම දේශන නිසා. වෙසක් දවසක ගසක් යට බුදුවස පැහැදූ බුදුරජාණන් වහන්සේ බොහොම අසිරිමත්.
උන්වහන්සේගේ ධර්මයත් බොහෝම ආශ්චර්ය ජනකයි. උන්වහන්සේ ඇතිකොට වදාළ මේ සංඝ පරපුරත් ඒ ආර්ය උතුමන් වහන්සේලාත් මහ පුදුමයි. ජීවිතේට මේ ධර්මය අපි උකහා ගන්නට අදිෂ්ඨාන කරමු. පෙන්වතුනි ලොකුම සැනසීම ඇත්තේ ලොව අන් කිසිවෙකු ළඟ නම් නෙවෙයි. තමා නිවාගත් තමාගේ සිත තුළමයි කියන කාරණය සම්බුද්ධ ජීවිතය තුළින් ප්‍රභාමත් වෙනවා, අපට උපදේශය ලබා දෙනවා. ඒ වගේමයි පින්වත්නි, මේ වෙන විට ඔබ ගත කරන ජීවිතය ගැන හිතන්න. ගොඩක් වැරදි මැති. එහෙත් පසුබට නොවන්න. පශ්චාත්තාපයටපත් නොවන්න. ඔබට ආපසු ගොස් ආරම්භයේ වෙනස් කරන්නට හැකියාවක් නැහැ. නමුත් ඔබ දැන් සිටින තැනින් අලුතින් අරබා අවසානයේ වෙනස් කරන්නට ඔබට හොඳටම අවස්ථාව තියෙන බවත් කල්පනා කරන්න. ඒ වගේම ජීවිතයේ නිසරු බව අවබෝධ වන්නේ ආශාව අඩු කළ විටමයි. එවැනි සිතකටමයි. ආශාවන් අඩුවන්නේ පාරමී පුරන ලද සිතකටමයි. ධර්මයේ සොයා යන්නේ එවැනි උතුම් මිනිසුන්මයි, මේ අදිෂ්ඨාන සහිත මිනිසුන්මයි. ඔබත් එතෙන් සිට ගමන ආරම්භ කරන්න. භයානක මේ අගමුල නොපෙන්න සසරින් මිදෙන්නට ඔබත් අදිෂ්ඨාන කරන්න. ඒ සියල්ලට යමක මහා ප්‍රාතිහාර්ය වගේ මහා බලයන් විතරක් නොවි, රාග ද්වේෂ මෝහ නැති කිරීමෙන් මේ සසරින්ම මිදෙන්නට අපට ශක්තිය බලය වන්නේ, ගාමක බලය වන්නේ හදාගත් සිතමයි. සංසුන් හදාගත් සිත හැමට සැපගෙන දෙනවාමයි, නිවන් සිත මෝදු කරනවාමයි. පින්වත, සිත FM නාලිකාවට සම්බන්ධ වෙලා අදත් මේ බුදුබණ පදය වෙසක් සඳ මෝදු වෙමින් තියෙන මොහොතක ඔබ ශ්‍රවණය කළා. මේ පින ආශිර්වාදයක් වේවා හැමට. නිවන් කරා ගමන් කරන්නට සවන් දුන් හැමටත්, සිත නාලිකාවේ සභාපතිතුමන්ට, සමස්ත කාර්ය මණ්ඩලයටත්, සද්ධර්ම ශ්‍රවණය කළ හැමටත්, මියගිය හැම දෙනාටමත්, දෙවියන්ටත් මේ වෙසක් පුණු පොහොය දවසේ සිද්ධ කළ මහා පිංකම සසරින් මිදෙන්න, නිවනින් නිවෙන්නට ඒකාන්තෙන්ම හේතු වාසනා වේවා වේවා කියලා ඔබත් සාදු කියමින් අදිෂ්ඨාන කරන්න. කෙලෙස් වෙනසේවා, සත් සිත් නිවීවා, රෝග දුරු වේවා, හැමට යහපත උදා වේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්දා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. පින්වත්නි, මේ ආරාධනය ඔබටයි. මේ වගේ බුදුබණ හැමදාමත් අසන්න, මේ සාංසාරික චාරිකාවෙන් නිදහස් වෙන්න, ආර්ය ධර්මයේ සමීප කරගන්නට ඔබත් මේ සරසි TV YouTube නාලිකාව subscribe කරන්න කියලා, මේ දහම් පද තවත් අයට බෙදා හරින්න කියලා, ඒ පින්කමට අතගහන්න කියලා, ඒ පින්කමට හිත යොමන්න කියලා අපි ඔබට මහත් කරුණාවෙන් ආරාධනා කරනවා. හැමට සම්මා සම්බුදු සරණයි. අද ඒ අවසන් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ මාළඹේ අරංගල කහන්තොටපාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
රාජකීය පඬිත සද්ධර්ම වාගීශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාමය පින්කමේ බලයෙන් උන්වහන්සේට නිරෝගී සම්පත චිරජීවනීය ලැබේවා.